Okay, so this is going to be recorded and අපේ YouTube නාලිකාවේ අපේ follow කරන්න පුළුවන් මෙන්න මෙතන IMC campus එක search කරලා බලන්න. IMC campus. You can follow us here. මෙන්න මේ channel එක follow කරන්න මේ සඳහා මේ seminar එකේ තියෙන හැම දෙයක්ම ඔයගලන්ට එතන බලා ගන්න. Right? So please follow. Right? Okay. Can you all just check the YouTube channel and you may subscribe it if you think it's good. Okay guys, sorry about that. Put connection ප්‍රශ්නයක් තිබ්බා. Right? දැන් ඒක හරි. අපි දැනගන්න යන අද seminar එකෙන් සාමාන්‍යයෙන් medicine එකක් ඉගෙන medicine career එකකට යනවා නම් ඒ පිළිබඳව අපි විස්තර ගන්නෙ කොහොමද කියලා. Right? ඒ විස්තර ගැනීම ගැන තමයි අපි මෙන්න මේ වෙලාවේ අපි බලන්න යන්නේ. ඒකට අපි සාමාන්‍යයෙන් අපේ screen එක ඇරලා අපි මෙන්න මේ අවස්ථාවේදී බලනවා සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්න කොච්චර කාලයක් යනවද කියලා. It takes 6 years. මේ 6 years වල හරියට මේක මෙන්න මේ විදියට තිබ්බොත් ඕගොල්ලන් හැම එක්කෙනෙක්ම එන්නේ අපිත් එක්ක මේ සාකච්ඡාවට මෙන්න මේ හරිය රිසර්ච් ෆේස් එකේ ඉඳන්. ඒ කියන්නේ ඕගොල්ලන් O level කරලා ඊට පස්සේ මේ A level කරන එක පිළිබඳව කරන එකද කරන්නේ නැති එකද A level results එනවා. එහෙම නැත්නම් A level මම next year කරනවා. අන්න ඒ වගේ අවස්ථාවක ඉන්න දරුවෙක් වෙන්න ඕනේ. එතකොට අපි සාමාන්‍ය මෙඩිසින් කරද්දී බයෝ ෆීල්ඩ් එකේ CCS for CCD O levels A levels London A levels හරහා අපි බලාපොරොත්තු වෙනවා. London A level එක හරහා ඔයගලන්ගෙන් මෙන්න මේ වගේ result එකක් අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ CCS CCD right? මම ඔයගලන්ට අවසානයෙන් විනාඩි 15ක් දෙනවා මගෙන් ප්‍රශ්න අහන්න. ඒ වෙලාවේ ඔයගලන්ට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. right? එතකොට මේ වෙලාවේ ඔයාට මෙන්න මේ A level කරලා එපා වෙලා නම් right? A level කරලා ඔයගලන්ට නිකන් හරි එපා වෙලා නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ A level හරහා Canadian A level කියලා එකක් කරන්න. Canadian qualification එකක් වන Canadian A level කරන්න. ඒ කියන්නේ ලංකාවේ A level එකකද ඒ වගේම ලන්ඩන් එහෙම නැත්නම් UK A level කියලා තව එකක් තියෙනවා මේක Canadian A level එක. ඒ වගේ කරලා ඔයගලන්ට ඒ qualifications pass වෙලා ඔයගලන්ට එන්න පුළුවන් මෙන්න මේ පැත්තට medicine ඉගෙන ගන්න. මේ එකේ ඉගෙන ගන්න වෙලාවේ මේක අපි කෑලි 6කට මෙන්න මේ විදිහකට කඩනවා. first year, second year, third year, fourth year, fifth year, sixth year. මෙන්න මේ විදිහට. මේ ඇතුළත් වෙද්දී අපි දැකලා තියෙනවා ගොඩාක් ළමයින් එක සාමාන්‍යයෙන් අර මෙඩිසින් කිව්වම 3A's ගත්ත කට්ටියක් එනවා 3A නැති කට්ටියක් එනවා. ඒගොල්ලන් මෙන්න මේ හරිය එන කට්ටිය
අපි දකිනවා ඒගොල්ලන් යුනිවර්සිටි වල සාර්ථකව ඒගොල්ලන්ගේ අයදුම්පත් දාලා ඒගොල්ලන්ගේ සීට් එක වෙන් කරලා ඒගොල්ලන් මෙන්න මේ යුනිවර්සිටි එකේ සාර්ථකව ඉගෙන ගන්නවා ડોක්ටර් කෙනෙක් වෙන්න. ඕගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ හරිය ඉවර කරන්න 2028 විතර වෙනකොට. ඔන්න ඕකයි අපේ ප්ලෑන් එක. මේ ප්ලෑන් එක කරන්න මම පෙන්නන්නම් සාමාන්‍යයෙන් අපිත් එක්ක සහභාගී වෙච්ච දරුවෝ කරලා තියෙන දේවල්. Right? This is something which I call we help create your own story. We help create your own story. අපි එක එක්කෙනාට ස්ටෝරි එකක් තියෙනවා. මේ ස්ටෝරි එක අපි හදාගන්නේ කොහොමද? What is your story? ඔයාගේ කතාව කොහොමද? මම ඔයගලන්ට කතාවක් කියන්නම් අපිත් එක්ක සහභාගී වෙච්ච ළමයි 3 දෙනෙක් ගැන. මේ ඇවිල්ලා මාලදිවයිනේ ඉන්න එක දරුවෙක්. මට හම්බ වෙච්ච කෙනෙක්. මේ කොළඹ විසාකා විද්‍යාලයේ අපිට හම්බ වෙච්ච දරුවෙක්. මේ ගේට්වේ පාසලෙන් හම්බ වෙච්ච දරුවෙක්. එතකොට මෙයා from Maldives මෙයා කරලා තියෙන්නේ ලන්ඩන් A levels. ගේට්වේ කරලා තියෙන්නේ ලන්ඩන් A levels. විසාකා කරලා තියෙන්නේ local A levels. මේ තුන් දෙනාම මේ ඉන්නේ actually බෙලරුස් වල වෙන environment එකක ඉන්නේ. මේ කට්ටියව හම්බ වෙනවා මට ලංකාවේ මෙන්න අපේ කොලෙජ් එකේ පොඩි කෝස් එකක් කරන්න. මේ ඒ යාළුවෝ තුන් දෙනාත් එක්ක තව යාළුවෙක් මෙතන ඉන්නවා. මේ කට්ටිය අවසාන දවසේ යාගේ Facebook පිටුවේ නැත්නම් Instagram පිටුවේ ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ පින්තූරයක් දාලා තියෙනවා. මේ අපේ ආයතනයේ මේ කට්ටිය ඒ කරපු කෝස් එක. දැන් මේ කට්ටිය A level කරන්න කලින් කොහෙද මේගොල්ලන් හිටියේ? මේගොල්ලන්ට A levels marks අඩු වෙද්දි මේගොල්ලන් කොහෙද හිටියේ? මේගොල්ලන් ඇත්තටම හිටියේ මේ අපි මෙඩිසින් කරන්නේ කොහොමද? මෙඩිසින් කරොත් අපිට ගොඩ යන්න පුළුවන්ද කියන කාරණාවත් එක තමයි හිටියේ. මේගොල්ලන් දැන් ඉන්නේ මෙන්න මේ වගේ තැනක යුනිවර්සිටි එකේ. මේ ඉන්නේ මෙන්න මේ දරුවා. ඒ යාගේ Instagram පිටුව. ඔයගලන්ට පේනවා ඇති මේ කරන විශාල වෙනස් වීම මොකක්ද කියලා. ඔයගලන්ටත් මේ වගේ වෙනස් වීමක් සිද්ධ වෙන්න ඕනේ නම් ඔයගලන් මේක අහන් ඉන්නේ ඔයගලන් විසින් නම් රයිට් හොඳට මේක තේරුම් ගන්න. මම පැයකට වඩා කාලයක් ඔයගලන්ගෙන් ගන්න නැහැ. ඒ වගේම ඔයගලන්ගේ අම්මයි තාත්තා ඉන්නවා නම් ඒ අයවත් උතන සම්බන්ධ කරන්න. මොකද මේක අපි හැම එක්කෙනෙක්ම කරන්න ඕන දෙයක්. ඔයගේ පේරන්ට්ස්ලත් එක්කත් අපි සාකච්ඡා කරන්න ඕනේ. අපිට ඔයගලන්ත් එක්කත් සාකච්ඡා කරන්න ඕනේ. අපි පොඩ්ඩක් බලන්න ඕනේ මේක කොහොමද කරන්නේ කියලා. Right? I hope it's clear. තව උදාහරණයක් දෙන්නම්. මේ අර විසාක එකෙන් ආපු අනිත් මේගොල්ලන් සර්ජරි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. සර්ජරි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නේ මෙන්න මේ කොටසේදී. මෙන්න මේ කොටසේදී සර්ජරි සබ්ජෙක්ට් එක ඉගෙන ගන්නවා. සර්ජරි සබ්ජෙක්ට් එක කියන්නේ සාමාන්‍ය ක්ලිනිකල් පැත්තට බර සබ්ජෙක්ට් එකක්. සර්ජරි සබ්ජෙක්ට් එක කියන්නේ ක්ලිනිකල් පැත්තට බර සබ්ජෙක්ට් එකක්. මෙන්න මේ සබ්ජෙක්ට් එක තමයි ඒගොල්ලන් උතන ඉගෙන ගන්න. රයිට්? හරි. අපි තව පොඩ්ඩක් ඉස්සරහට කරලා බලමු. මේ ඇවිල්ලා තව දරුවෙක් සර්ජරි එකක් කරනවා. මේ ඒගොල්ලන්ගේ සර්ජරි යුනිට් එක කරන පළවෙනි පන්තිය. ඒ පන්තිය සාමාන්‍යයෙන් එන්වයරන්මන්ට් එක කිව්වොත් ඒගොල්ලන්ට හම්බෙන ඒ ෆීලිං එක අතට ග්ලව්ස් දාද්දි රයිට් මාස්ක් එක ඇඳලා ඩොක්ටර් කෝට් එකයි ලැබ් කෝට් සර්ජිකල් කෝට්ස් හැම එකක්ම ඇඳලා ඩොක්ටර් කෙනෙක් වටා ඉන්නකොට පේෂන්ට්ස්ලා ඉන්න තියලා ඒගොල්ලන්ට ඒ හම්බෙට එක්ස්පීරියන්ස් එක ඒගොල්ලන්ට අමතකම වෙන්නේ නැහැ ස්පෙෂලි ඉන් ද ෆස්ට් ඩේ රයිට් මේ ඇවිල්ලා ලංකාවේ අය ගත්ත පින්තූරයක් මේ ලංකාවේ ලැබ් වල අපි ඒ අයත් එක්ක කරපු එක ෆොටෝ ෂූට් එකක පින්තූරයක් මේ ඇවිල්ලා ඒ ළමයාම පීඩියාට්‍රික් වෝඩ් එකට ගිහිල්ලා ගත්ත ෆොටෝ එකක් so ඔයගොල්ලන් දන්නවද පීඩියාට්‍රික්ස් කියන්නේ මොකක්ද කියලා පොඩි ළමයින්ගේ විෂය සම්බන්ධයෙන් patients ලව ට්‍රීට් කරන එක තමයි මේ පීඩියාට්‍රික්ස් කියලා කියන්නේ right පොඩි විහිළු කතාවක් මේ වෙලාවේ මේ තියෙනවා මේ කට්ටිය ඉස්කෝලේ යනකොට මේ කට්ටිය O levels A levels අවුරුදු 15 16 17 18 ඉන්නකොට මේ කට්ටියට මෙන්න මේ පින්තූරය ඇවිල්ලා ඇත්තටම පෙන්වන්න පුළුවන් නම් ඒගොල්ලන්ගේ ගුරුවරුන්ට ඒගොල්ලන්ගේ ඉස්කෝලේ විශාල වෙනසක් කරන්න පුළුවන් මොකද ඒ ගුරුවරු හිතුවේ නෑ මේ කට්ටිය මෙන්න මේ වගේ ඉස්සරහට එයි කියලා මේ සාමාන්‍යයෙන් ඔයා වගේ ළමයි මේ ඕගොල්ලන් හැම එක්කෙනෙක්ගේම අනාගතයේ තියෙන පින්තූරයක් තමයි මේක this should be your goal ඔයගලන්ට ඒක achieve කරන්න එක්තරා කාලයක් යනවා. ඒ කාලෙට ගිහිල්ලා ඔයගලන් Facebook එකේ පින්තූරයක් දාලා බලන්න patient කෙනෙක්ව treat කරන පින්තූරයක්
ඒ පින්තූරයට ඇවිල්ලා එන රෙස්පොන්ස් එක බලන්න ස්පෙෂලි ඔයගලන්ට ගොඩාක් හිතවත් අයකින්, ඔයගලන්ගේ ඉස්කෝලේ ඉන්න ගුරුවරුන්ගෙන්, ඔයගලන්ගේ පවුලේ උදවියකින්, ඔයගලන්ගේ යාළුවෝන්ගෙන්. දැන් පෙලක් වෙලාවට ඔයගලන් රට ඇරලා ඉගෙන ගන්න යනකොට ඔයගලන්ගේ යාළුවෝ කියයි වැඩක් නැහැ ඉතින් ලංකාවේ මොකක් හරි එකක් කරන්න රස්සාවක් කරන්න ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. ඒ කට්ටිය ඔයගලන්ට දෙන ගරුත්වය වෙනස් අවුරුදු 4-5කට පස්සේ ඔයගලන් සීරියස්ලි මෙඩිකල් ඩිග්‍රී එකක් කරනවා කියලා දැනගත්තා. So IMC ආයතනයේ හරහා මම සාමාන්‍යයෙන් කරන්නේ මිනිසුන්ගේ ශිෂ්‍යයන්ගේ පේරන්ට්ස් ලාගේ ඒගොල්ලන්ගේ විෂන් එක ක්‍රියේට් කරලා ඒගොල්ලන්ගේ ලයිෆ් එක අපි චේන්ජ් කරලා දෙනවා. ඒ තමයි අපිට තියෙන දේ මෙන්න මේ ඔක්කොම ඇතුළත right. තව උදාහරණයක් මම මාලදිවයින් ඉන්නකොට මට හම්බුණා තව දරුවෙක් මෙන්න මෙයාටත් A levels වල යම්කිසි බයක් තිබ්බ ප්‍රශ්නයක් තිබ්බ අපි ඒ අයවත් අරගෙන මෙන්න මේ වගේ කෝස් එකක් කරලා එයාවත් දැම්මා යුනිවර්සිටි එකට මේ යාගේ පින්තූර. ඊට පස්සේ මේ ළමයින් ඔක්කොම දැන් මෙන්න මේ විදිහට ඉගෙන ගන්නවා. මේ ඔක්කොම එක පන්තියක ළමයි. මේ වෙලාවේ මාත් එක්ක මෙන්න මේ සම්මන්ත්‍රණයේ වෙබිනාර් එකේ සහභාගී වෙනවා 39 දෙනෙක්. මේ 39 දෙනා අතර ආම වශයෙන් මේකෙන් 10 දෙනෙක් 15 දෙනෙක් මේ වගේ යුනිවර්සිටිස් වලට අනිවාර්යෙන් බදව ගන්න. ඔයගලන්ට යන්න අවස්ථාව තියෙනවා. ඒ යන්න සඳහා මොකද්ද ඔයගලන්ගේ පැත්තෙන් රෙඩි වෙන්න ඕනේ? මොකද්ද ඔයගලන්ගේ පැත්තෙන් තියෙන ඉන්වෙස්ට්මන්ට් එක? මොකද්ද ඔයගලන්ගේ පැත්තෙන් තියෙන තොරතුරු දේවල් අපි ගන්න ඕනේ කියන එක තමයි අපි අද කතා කරන්නේ. ඉතින් විනාඩි 45ක් ඇතුළත මම මේ සබ්ජෙක්ට් එක ඉවර කරනවා. ඊට වඩා මම අදින්න යන්නේ නැහැ. මම මේ පින්තූරයට ගොඩාක් ආසයි. ඒ වගේම මේ අර විසාකයක ඉන්න ගර්ල් right. මේ ඇවිල්ලා මම එක්තරා අවසාන සැසියක මේ ළමයින්ත් එක්ක කතා කරලා මේ ඉන්නේ මම right මේ කතා කරලා මේගොල්ලන්ව මම යවලා තියෙනවා මේ ඒගොල්ලන් රට යද්දි මේ ආනන්ද බාලිකාවේ ඉන්න එක්තරා දරුවෙක්. මෙන්න මේ දරුවා නිම්නා. her name is Nimna. කොළඹ ආනන්ද බාලිකාවේ ඉන්න ළමයෙක්. මේ ඇවිල්ලා කොළඹ එක්තරා ප්‍රසිද්ධ පාසලක ළමයෙක්. කාට හරි recognize කරන්න පුළුවන්ද මේ බිල්ඩිම කොහෙද කියලා? Can anyone recognize what is this building? Anyone? Anyone? Royal College, our school. Okay, thank you, Supun. This is Royal College. මේ Royal College වල අපිට හම්බෙච්ච එක්තරා දරුවෙක්. මේ දරුවා ටිකක් දඟලන දරුවෙක්. හරිද? මේ දරුවා ටිකක් දඟලන දරුවෙක්. නමුත් දැන් ඇවිල්ලා ඒ දඟලන මේකේ තියෙන දඟලන භාවය අඩුවීමක් නම් වෙලා නැහැ. හැබැයි යාගේ කැරියර් එකට දෙයක් වෙලා තියෙනවා. මං කියන්නේ යා දැන් දඟලන්නේ නැහැ කියලා කියන්නේ. තාම දඟලන දරුවෙක්ම තමයි. මෙයාගේ බැච් එකේ දඟම A level වලට ඉන්න දඟම ළමයින් 10 දෙනා කවුද කියලා ලිස්ට් එකක් හැදුවොත් ටීචර්ස්ලා මෙන්න මේ දරුවාගේ නම ඉන්නේ නිකන් top 3 එකේ. ඒ වුණාට දැන් යුනිවර්සිටි එකට ගියා කියලා එයා හොඳ වුණා කියලා එක නෙමෙයි කියන්නේ. එයා තාම දඟලනවා. හැබැයි එයා දැනුම අතින් නම් විශාල පන්නරයක් ලබා දීලා තියෙනවා. මෙන්න මේ ඒගොල්ලන්ගේ Facebook පිටුව. Nimna has posted this and he's doing operations. දැන් හිතාගන්න නිකන්ම ඔයගලන්ට එක්ක තරඟ කරපො ඔයගලන්ට බෑ ඔයගලන්ට ඉගෙන ගන්න බෑ ඔයගලන් ෆේල් ඔයගලන් හරි මෝඩයි ඔයගලන්ට ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ ඕක කරන්න බෑ මේක කරන්න බෑ කියලා කියා හිටපු කට්ටියට එකපාරට මේ වගේ පින්තූරයක් Facebook හරි Instagram හරහා හරි දැක්කම මොකක් හිතන්නේ ඔයගලන්ගෙන් බැනුම් අහන කට්ටිය කියන්නේ ඔයගලන් ටීචර්ස් ලාගෙන් බැනුම් අහනකොට එකපාරට ඔය බණින ටීචර්ස්ලාටත් මේව දකින්නවනේ. ඒතකොට ඒගොල්ලන් බලනවා මේගොල්ලන් කොච්චර වෙනස් වෙනවද කියලා. ඒ වෙනස් වීමේ දායකත්වය තමයි මම ලබා දෙන්නේ මෙන්න මේ වෙලාව. right? හරි. එතකොට මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අපි පොඩ්ඩක් දැන් සවිස්තරව බලමු. මොකද්ද මං ලෑස්ති වෙන්න ඕනේ මොකද්ද මම මේ ගැන දැනගන්න ඕනේ. So this is what we call what we need to study. What we need to know when we need to study. හැම එකකම මුල ඇවිල්ලා මෙඩිකල් කොලෙජ් එකක තියෙන කොස්ට් එක. හැම එකකම ඒකනේ. කොහොම ගියොත් උතන තමයි වැටෙන්නේ. ඔයාට iPhone එකක් ගන්න ඕන වුණොත් හරි ඔන්න උතන තමයි වැටෙන්නේ. අපි මේ එක්ස්පෙන්ස් එක අපි හඳුන්වන්නේ ඇත්තටම ඉන්වෙස්ට්මන්ට් එකක් හැටියට. So we called it first of all from the type of medical degrees. ඔයගලන් දන්නවා ඇති medical degrees කියම
කැනඩා වගේ රටවල් වල මෙඩිසින් ඉගෙන ගන්න මෙන්න මේ විදියට 3 years BSc 4 years MD right ඊට පස්සේ ඔයගලම් බලන්න ඕනේ 4.5 years MBBS තියෙනවා 5 years MBBS තියෙනවා 6 years MD තියෙනවා මේ එක්තරා යුනිවර්සිටිස් වල තියෙන මෙඩිසින් සම්බන්ධයෙන් තියෙන යුනිවර්සිටිස් මේක අවුරුදු 4මාරයි මේක අවුරුදු 5යි මේක අවුරුදු 6යි මෙයා අවුරුදු 7යි ඒ කියන්නේ මම මේක මකලා බැලුවොත් මම මේකෙන් අදහස් කරන්නේ මෙයාට වඩා හොඳයි. හැබැයි මෙයාට වඩා හොඳයි. නමුත් මෙයාට වඩා හොඳයි. මේකේ ස්ට්‍රෙන්ත් එක යන්න ඒකේ තියෙන ඉන්වෙස්ට්මන්ට් එක ඒකේ තියෙන කොස්ට් එක කාලය හැම එකක්ම වැඩි වෙනවා. ඉතින් මේ අවුරුදු 4මාරයක කියලා ඔයා අඩුවෙන් කරගන්න යන්න එපා. ඕගලන්ගේ පැත්තෙන් බලද්දි ගොඩාක් දරුවෝ හිතනවා මම මේක ඊටාම අඩුම කාලයකින් කරොත් හොඳයි කියලා. නැහැ. අඩුම කාලයකින් කරොත් ඔයත් එක්කම වැඩිම කාලයක් කරපු කට්ටියගේ තරඟකාරීත්වයට ඔයාට මුහුණ දෙන්න බැරි වෙයි. ඒ වෙලාවේ ඇවිල්ලා අර ගොල්ලන්ට තේරෙන්නේ ඔයා අඩු කාලෙකින් ડોක්ටර් කෙනෙක් වුණා වගේ තමයි තියෙන්නේ. දැන් උදාහරණයකට ගියොත් ඕනෙක් කෙනෙක්ගෙන් අහන්න MBBS කියන්නේ අවුරුදු කීයද කියලා. ඒගොල්ලන්ගේ අවුරුදු 5යි කියලා. ඔව් ඇත්ත. හැබැයි චීනේ නැත්තම් නේපාල් වල නැත්තම් සමහර රටවල් වල තියෙනවා අවුරුදු 4මාර MBBS. එහෙම කිව්වා මොකද්ද අරයා හිතන්නේ? අවුරුදු 4මාරයි නේද මම ඉක්මනට ක්වොලිෆයි වෙලා වැඩ කරනවා. ඒ හරි. ඔයා ක්වොලිෆයි වෙලා වැඩ කරන්න යනකොට ඔයත් එක්ක ඉන්නවා කම්පිටිෂන් එකට ගොඩක් කට්ටිය. ඔයාට වඩා එක්කෙනෙක් ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ අවුරුදු කාලවල වල. ඒකින්ද ඒක පොඩ්ඩක් බලාගෙන කරන්න. අවුරුදු ගාන ඒ කියන්නේ කාලය අඩු වුණා කියලා ඔයා හිතන්න එපා ඒක හැම වෙලෙම හොඳයි කියලා. ලොං ටර්ම් බලද්දි ඔයාට විශාල පාඩුවක් වෙනවා. ඔයා ඔය වැරදි පාඨමාලාව උතන්ට තෝරගත්තා. Is your education a cost or an investment? ඔබගේ අධ්‍යාපනය ඇවිල්ලා cost එකක්ද? එහෙම නැත්නම් ඉදිරියේදී future එකට කරන ආයෝජනයක්ද? What is the difference in these two? Let's look at this. iPhone එකේ ගාණ අඩු වෙනවද වැඩි වෙනවද? මම iPhone එකක් ගන්නවා ලක්ෂ 3කට. මට iPhone එකක් ලක්ෂ 3කට අරගෙන මට මාස 6කින් නැත්තම් මාස 10කින් ලක්ෂ 6කට වගේ විකුණ ගන්න පුළුවන් වෙයිද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මම නම් හිතන්නේ ඔයගලන්ට පුළුවන් වෙයි කියලා. මොකද iPhone එකක් කියන්නේ ආයෝජනයක් නෙමෙයි. Right? What do you think of a house? A house ඒකේ value එක වැඩි වෙනවා. land එකක් ගත්තොත් value එක වැඩි වෙනවා. right? land එකක් ගත්තොත් value එක වැඩි වෙනවා. ඔයා අදට ලක්ෂ 100කට ගන්න ගෙයක් හෝ land එකක් අවුරුදු 10කින් බලන්න ලක්ෂ 400කට 500කට ඔයගලන්ට විකුණන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඇවිල්ලා ඒ වැඩිවීමක් තියෙනවා. එතකොට ඔයාගේ medical education එක මොකක්ද කියන එක ඔයා පොඩ්ඩක් හිතන්න ඕනේ. මොකද medical education එකෙන් අපි බලන්නේ ඔයගලන්ගේ අනාගතයට තියෙන ආයෝජනය තහවුරු කරන්න. ඒ හරියට ඔයගලන්ගේ parents ලට ලක්ෂ 100ක් දල වශයෙන් තියෙනවා. ලක්ෂ 100ක් 100 lakhs 100 lakhs කියන්නේ 10 million. එහෙම නැත්නම් ලක්ෂ 100ක් තියෙනවා. ඒ ලක්ෂ 100න් ඒගොල්ලන්ට කා එකක් ගන්න පුළුවන්. value එක අඩු වෙනවා. ගෙයක් ගන්න පුළුවන්. value එක වැඩි වෙයි. ඔයගොල්ලන් බඳින දවසට ඔයගොල්ලන්ගේ වෙඩින් එක ලක්ෂ 100කට කරගන්න පුළුවන්. ඒක දවසෙන්ම ඉවර වෙනවා. එහෙම නැත්නම් ඔයාට ડોක්ටර් කෙනෙක් වෙන්න තියෙන ආයෝජනයක් කරලා දෙයි. දැන් ඔයා අද කාර් එකක් ගත්තොත් ඔයා කාර් එකක් අපි හිතමු ඒ කාර් එක ඇවිල්ලා ඔයා මේ චේන්ජ් කරන්නේ නැහැ. ඒතකොට ඔයා ඒක දිගටම අරගෙන යනවා. ඒතකොට කාර් එකක් අපි දිගටම පාවිච්චි කරොත් අවුරුදු 20ක් 25ක් පාවිච්චි කරනවානේ. ඔයා ડોක්ටර් කෙනෙක් වුණොත් ඔයා කොච්චර කල් ඕක පාවිච්චි කරනවද? ඇත්තටම ඔයා අවුරුදු 22 24 26 ක්වොලිෆයි වෙනකොට ඔයා අවුරුදු 40ක් 50ක් විතර ඔයාට වැඩ කරන්න පුළුවන් මේ ක්වොලිෆිකේෂන් එකත් එක්ක. Until you retire you can work. එතකොට මේකෙන් වෙන්නේ ඉස්සරහට කරන ආයෝජනයක්. ඔයගලගේ අම්මයි තාත්තයිටයි කියන්නේ මේක කොස්ට් එකක් නෙවෙයි. මේක ඉස්සරහට කරන ආයෝජනයක්. ඔයගලගේ බැංකු ගිණුමක නැත්නම් ස්ථාවර තැන්පතුවක සල්ලි තියලා තියනවා වගේ ඊටත් වඩා වැදගත් වැඩක් තමයි এডুকেෂන් සම්බන්ධයෙන් ඔයගලන් වෙනුවෙන් මේක වියදම් කරන එක. මේ හේතුව හින්දා මම ඔයගලන්ට නිකන් කියන්නම්
සමහර ළමයින් සමහර පේරන්ට්ස්ලා ඒගොල්ලන්ගේ ගෙවල් ඉඩම් විකුණලත් මේකට ආයෝජන කරලා තියෙනවා. ඒගොල්ලන් බලන්නේ මගේ දරුවට ගෙයක් තියන්නද අධ්‍යාපනයක් දෙන්නද? අධ්‍යාපනය දුන්නොත් එයා ડોක්ටර් කෙනෙක් වෙයි. ડોක්ටර් කෙනෙක් වුණොත් එයාට හම්බ කරන්න වෙයි. එතකොට එයාට එක ගෙයක් නෙමෙයි ගෙවල් 10ක් වුණත් ගන්න පුළුවන් සල්ලි හම්බ වෙයි. අන්න ඔය විදිහට තමයි ඒ අය කල්පනා කරන්නේ. right? so මේකෙන් වෙන්නේ ඉස්සරහට සේව් කරන ක්‍රියාවලියක් ක්‍රියාදාමයක් තමයි වෙන්නේ. right? how to fund or plan your own medical studies. ඒක කොහොමද fund කරන්නේ? කොහොමද plan කරන්නේ? ඉස්සෙල්ලාම අම්මලාගෙන් අහන්න ඒගොල්ලන්ගේ own fund එකක් තියනවාද කියලා. do you they have a own saving? එහෙම නැත්නම් ස්ථාවර තන්පතු තියනවාද කියන එක බලන්න. fixed deposit. එහෙම නැත්නම් වෙන investment programs තියනවාද කියන එක බලන්න. ඒ තුන. එහෙම නැත්නම් ඒ තුන හැරෙන්න වෙන ආදායම් මාර්ගයක් තියනවාද? ඒත් එක්කම ඔයගලන්ගේ පේරන්ට්ස්ලා බලන්න ඒගොල්ලන් ගාව මේ ක්‍රෙඩිට් කාඩ් එහෙම නැත්නම් ණයපත් තියනවාද කියලා. ඒ ණයපත් හරහා ඔයගලන්ට සමහර ගෙවීම් ලේසියෙන් කරන්න පුළුවන්. උදාහරණයකට කිව්වොත් අපේ ඇවිල්ලා රෙජිස්ට්‍රේෂන් එක ඇවිල්ලා $500ක් නම් what is $500? $500 කියන්නේ 1,10,000ක් නම් ඔයගලන්ට මේකට කාඩ් එකෙන් සල්ලි ගෙවන්න පුළුවන්. සල්ලි කාඩ් එකෙන් ගෙවලා මේකට 3 months එහෙම නැත්නම් 6 months එහෙම නැත්නම් 9 months එහෙම නැත්නම් 12 months installment interest free installment එකකට යන්න පුළුවන්. ඔයගලන් එතකොට මේ interest එකක් ගෙවනවද? නැහැ. පොලියක් මුකුත් නැහැ. එතකොට මම අර කෑලි වලට කඩලා ගෙවුවා සමාන දෙයක් බැංකුව හරහා වෙනවා. ඔයගලන්ගේ කාඩ් එකේ ලිමිට් එක තියෙන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට මම ඔයගලන්ට කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මේ දවස්වල මිනිස්සු ගාව කාඩ්ස් 5ක් 6ක් විතර තියෙනවා. එක කාඩ් එකක සාමාන්‍යයෙන් ලක්ෂ 2ක ලිමිට් එකක් තියෙනවා නම් කාඩ් 5ක් තිබ්බොත් සාමාන්‍යයෙන් ඔතන ලක්ෂ 10ක විතර ලිමිට් එකක් එනවා. ඔය ලක්ෂ 10න් ඔක්කොමලා ගාව මේ කාඩ් එක මේ විදියට නෑනේ. අවම වශයෙන් ලක්ෂ 5ක් 6ක්වත් තියෙන්න ඕනේනේ. ඉතින් එහෙනම් ඔයගලන් බැංකුවට ගිහලා ලෝන් ගන්න ඕනේ ඔය කාඩ් හරහා බැලන්ස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද උතන වෙන්නේ කියලා. right? හරි. එතකොට ඔයගලන් බලනවා ඊළඟට selling an asset. ඒකයි මම අර කලින් කිව්වේ. තියෙන asset එකක් තියෙන ගෙයක් ඔයගලන්ට විකුණන්න පුළුවන්. වාහනයක් විකුණන්න පුළුවන්. ඉඩමක් විකුණන්න පුළුවන්. එහෙම සමහර කට්ටිය කරනවා. ඒ මොකුත් හරිය ගියේ නැත්තම් මම ලෝන් එකකට ඇප්ලයි කරනවා. ලෝන් එකකට ඇප්ලයි කරනකොට මම කියන්න මොකද්ද කරන්න ඕනේ කියලා. අවසාන වශයෙන් තියෙනවා self finding a sponsor. මට ඔය එකක්වත් කරගන්න බෑ. හැබැයි මං වෙනුවෙන් මේ වියදම දරන්න මම එක්කෙනෙක්ව හොයනවා කියලා හොයන්න පුළුවන්. නැත්තම් සපෝටර් කෙනෙක්, ඩෝනර් කෙනෙක්, රිලිජියස් ඕගනයිසේෂන් එකක්, එහෙම නැත්තම් ඇසෝසියේෂන් එකක්. ඔයගලන් ඉගෙන ගන්න පාසලේ බලන්න ඕල්ඩ් ගර්ල්ස් ඇසෝසියේෂන් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඕල්ඩ් බොයිස් ඇසෝසියේෂන් එකක් තියෙන්න ඕනේ. මෙන්න මේ ඕල්ඩ් ගර්ල්ස් ඕල්ඩ් බොයිස් ඇසෝසියේෂන් එකට කියලා කතා කරලා කිව්වොත් මට මෙන්න මේ ડોක්ටර් කෙනෙක් වෙන්නත් ආසයි. නමුත් ඒකට මට වියදම් කරන්නත් බෑ. අපේ අම්මලා තාත්තලාගේ තත්ත්වය මෙහෙමයි, ආර්ථික තත්ත්වය මෙහෙම උදව් කරොත් මම මේ විදියට මෙහෙම කරන්නම් කියලා ඔයගලන්ට කතා කරලා ඒ ටික කරගන්නත් සමහර වෙලාවට පුළුවන්. කතා කරලා බලන්න. right? හරි. අපි හිතමු ඔයාට දැන් ලෝන් එකක් ගන්න පුළුවන් ඕනේ නම්. ගොඩාක් කට්ටිය මාත් එක්ක සම්බන්ධ වෙලා අහනවා මේ මම ලෝන් එකකට ඇප්ලයි කරන්නම්. I will apply for a loan. එහෙම ගියා කියලා ඔයා බැංකුවකට ගියා කියලා බැංකුව එකපාරට ලෝන් එකක් දෙන්නේ නැහැ. ලෝන් එක සම්බන්ධයෙන් ඔයා ලෑස්ති වෙන්න ඕනේ දේවල් තියෙනවා. ඒ අය ඔයාගේ පේරන්ට්ස් ලගේ ඉන්කම් එක, එහෙම නැත්නම් household income, එහෙම නැත්නම් overall income එක බලනවා. අර මම කලින් කිව්වේ වෙන ඉන්කම් තියෙන්නත් පුළුවන් නේ. ඒ හැම එකක්ම බලනවා. එතකොට බැංක් ස්ටේට්මන්ට්ස් බලනවා. ඔයගලන් බැංකුවත් එක්ක, ඒ බැංකුවත් එක්ක, ඒ බැංකුව ඇරෙන වෙන බැංකුවත් එක්ක, නැත්නම් ඒ බැංකුව ඇරෙන අනිත් බැංකුවත් එක්ක සාමාන්‍යයෙන් කොච්චර දුරට ට්‍රාන්සැක්ෂන්ස් කරලා තියෙනවද? බැංකුව ඔයගලන් අතර තියෙන සුහදත්වය මොකක්ද කියන එක බලන්න. ඒ වගේම තියෙනවා ක්‍රිප් රිපෝට් කියලා එකක්. What's a CRIB report? Credit Investigation Bureau. CRIB report එක කියන්නේ සාමාන්‍යයෙන් ඇවිල්ලා ඔයගලන් ණයක් ගත්තොත් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තොත් ඒ අදාළ ගෙවීම් ටික ඔයගලන් කරේ නැත්නම් ඔයගලන්ගේ නම මෙන්න මේකට යනවා.
එතකොට ඔයගලන් විසින් ඇවිල්ලා ණයක් ගන්න තියෙනවා. ඒ ණය අරන් නැහැ. right? එතකොට ඒකත් ප්‍රශ්නයක් ඇටියට වෙනවා. right? crib report එක. Any old loans, okay? any old loans කියන්නේ දැන් ඔයගලන්ගේ පරණ settle කරපු නැති එහෙම loans තියෙනවා නම් ඔය ගැනත් පොඩ්ඩක් බලන්න ඕනේ. ඒ වගේම properties, houses, lands සාමාන්‍යයෙන් සමහර කට්ටිය ගාව යනවා මේගොල්ලන් කියනවා අයියෝ මං ගාව මේ ඔක්කොම නැහැනේ. හා කමන්නේ. ඒ ඔක්කොම නැත්තම් කමන්නේ. ඔයගලන්ට මේ ලෝන් එක වෙනුවට ඔයගලන්ට මෙන්න මේ ගෙයක් තියන්න පුළුවන්. ඔයගලන්ට ප්‍රොපර්ටි එකක් ඒ වෙනුවෙන් තියන්න පුළුවන්ද කියන එක අහයි. place of work parents ලා කොහෙද වැඩ කරන්නේ? right? experience in work. ඒ ආයතනයේ ගොඩක් කල් වැඩ කරනවාද කියන එක බලන්න. right? ඔන්න ඔය ටික තිබ්බනම් ඔයගලන්ට ලේසි. හරි. සමහර කට්ටිය යනවා අනේ මට ඔය හැම එකක්ම කරන්න බෑ. හැබැයි මට බැරිද මේ ස්කෝලර්ෂිප් එකක් එහෙම ගන්න? ඔයාට ෆුල් ස්කෝලර්ෂිප් එකක් සමහර වෙලාවට ගන්න පුළුවන් වෙයි. ෆුල් ස්කෝලර්ෂිප් එකක් කියන්නේ ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන් 100%ක ස්කෝලර්ෂිප් එකක්. ඔයාගේ අධ්‍යාපනය වෙනුවෙන් 100%ක ස්කෝලර්ෂිප් එකක්. ඒ 100%ක ස්කෝලර්ෂිප් එකක් ගත්තම ඔයාට තියෙනවා සමහර දේවල් ඔයාත් බලන්න ඕනේ. ඒක පස්සේ කියන්නම්. එහෙම නැත්නම් සෙමි ස්කෝලර්ෂිප් එකක් ගන්න පුළුවන්. සෙමි ස්කෝලර්ෂිප් එකක් කියන්නේ 100% නෙමෙයි 120ක් 110ක් 130ක් ඔය විදිහට. එහෙම නැත්නම් post scholarship after entering university. මොකද්ද මේ post scholarship එක කියන්නේ? ඔයගලන්ට කරුණා කරලා බලන්න පුළුවන්ද මගේ මෙන්න මේ පිටුවේ මම අරන් තියනවා ස්ක්‍රීන්ෂොට් එකක්. මේක විටබ් ස්ටේට් මෙඩිකල් යුනිවර්සිටි එකේ තියෙන ස්ක්‍රීන්ෂොට් එක. අපි ඔයගලන්ට දෙනවා මෙන්න මේ හරිය ස්කෝලර්ෂිප් ඔෆර් එකක්. post scholarship. ඔයා යුනිවර්සිටි එකට බැඳිලා ඒ යුනිවර්සිටි එකේ ඉගෙන ගන්න සබ්ජෙක්ට්ස් වල 70%කට වඩා ස්කෝර් කරන්න පුළුවන් වුණොත් ඔයාට මෙන්න මේ ස්කෝලර්ෂිප් එක ඇප්ලයි කරන්න පුළුවන්. අනිවාර්යෙන් හම්බ වෙනවා. හැබැයි ඔයාගේ A level results එක A3ද C3ද කියන එක දැන් වැදගත් නැහැ. post scholarship. ඔයා දැන් යුනිවර්සිටි එකට ගිහිල්ලා ඉවරයි. ගිහිල්ලා ඉවර වෙලා ඔයා කොහොමද ස්කෝලර්ෂිප් එකක් ගන්න පිළිබඳව තමයි ඔන්න ඔතනදී වෙන්නේ. right? හරි. දැන් අපි බලමු ඒ අය ඔයාට ස්කෝලර්ෂිප් එකක් දෙන්න ඕනේ කියලා. එහෙම එකක් තියෙනවනේ. ඔයාට ස්කෝලර්ෂිප් එකක් ඕන බව ඇත්ත. හැබැයි ඒ අය ඇයි ඔයාට ස්කෝලර්ෂිප් එක ඕනේ? එහෙනම් ඔයා මේ ලෙවල් වලින් රෙඩි වෙන්න. What's the benefit the university has if they give you a scholarship? right? Do you have good A level results? තමන්ට හොඳ A levels තියෙනවද? ඒ වගේම ස්පෝර්ට්ස් තියෙනවද national level එකේ? ඒ වගේම international level එකේ ස්පෝර්ට්ස් වත් තියෙනවද? Do you have any special skills? මොකක් හරි ස්කිල් එකක් තියෙන්න ඕනේනේ. සාමාන්‍යයෙන් තමන්ට ආවේනික මොනාරි ස්කිල් එකක් ඒ ස්කිල් එක හරහා හරි බලන්න. okay? ඊට පස්සේ special recommendation from famous people. ඒ කියන්නේ ඇමති ගොල්ලෝන්ගෙන් මන්ත්‍රී ගොල්ලෝන්ගෙන් නෙමෙයි යුනිවර්සිටිස් වල ඉන්න ප්‍රොෆෙසර්ස් ලගෙන් සයන්ටිස්ට් ලගෙන්. ඔයගලන් දන්නවද මේ මොරටුව තියෙනවා මේ සයන්ස් ස්කූල් එකක්. ඒකට කියන්නේ ආතර් සී ක්ලාක් රිසර්ච් සෙන්ටර් කියලා. අහලා තියෙනවද මොරටුව ආතර් සී ක්ලාක් රිසර්ච් සෙන්ටර් කියලා? ඒ අයගෙන් ඔයා රෙකමෙන්ඩේෂන් එකක් ගත්තොත් ඔයාට සමහර වෙලාවට ස්කෝලර්ෂිප් එකකට ඇප්ලයි කරන්න පුළුවන් වෙයි. excellent resume or personal statement. so තමන් ගැන නිකන් CV එකක් වගේ ටිකක් හොඳට විදහා දක්වලා පොඩ්ඩක් දාන්න ඕනේ වැඩ කැලේ ටිකක්. how clean is your online presence? දැන් ඔයගලන්ගේ මෙතන ඉන්නවා 40ක් විතර. ඔයගලන්ගේ නම ගිහිලා Google එකේ ගහලා බැලුවොත් මොකක්ද දෙන්නේ ඔයා ගැන? ඔයා ගැන හොඳ එනවද? ඔයා ගැන නරක එනවද? ඔයා ගැන මොනාරි විකාරයක් එනවද? ඔයා ගැන හොඳ දේවල් නිකන් කොහෙමද එන්නේ කියන එක ඒ අය හොයලා බලනවා. අන්තිමට do you have any patents or any inventions? ඔයාගේ නමට patent එකක් invention එකක් තියෙනවද? ඔයාට මෙව්ව නැත්තම් කොහොමද ඔයා එනං ඒ ස්කෝලර්ෂිප් එකක් ඉල්ලන්නේ අරගොල්ලන්? සමහර ළමයින්ට දැන් මම මෙහෙම කතා කරද්දි හිනක් යනවා. අනේ දෙයියනේ අපිට මේ මොකුත් නැහනේ. මේ මිනිස්සයා යනවා මේ patent එකක්වත් තියනවද? patent එකක් කියන්නේ නිර්මාණයක්. ඔයා robots ගැන මොන හරි නිර්මාණයක් කරලා තියෙනවද? solar power use කරලා මොනවාරි නිර්මාණයක් කරලා තියෙනවද? මිනිස්සු 1000ක් එහෙම නැත්නම් ළමයින් 1000ක් follow කරන YouTube account එකක් open කරලා තියෙනවද? ඒ YouTube account එකේ ඔයගොල්ලන්ගේ medicine සම්බන්ධයෙන් science සම්බන්ධයෙන් ඔයා research කරලා තියෙනවද? ඔයා ගාව scientific දේවල් ගැන විදහා දක්වන TikTok account එකක් තියෙනවද? ඉතින් ඔයා ඔය එකක්වත් කරන්නේ නැත්නම් කරන්නේ නැතුව
ඔයා ඇහුවා නම් මේ ස්කෝලර්ෂිප් එකක් අරගොල්ලන් ස්කෝලර්ෂිප් එකක් දෙයිද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා right can you speak any UN recognized languages UN recognized languages 6යි තියෙනවා ඒ 6 වාට කතා කරන්න පුළුවන් English Chinese Arabic Russian Spanish French 6 languages right if you have that then you have a chance hari why are scholarships hard ඇයි මේ වෛද්‍ය විද්‍යාලයකට යනකොට මේ වගේ මේ ස්කෝලර්ෂිප් එක ගන්න මාර අමාරුයි නේ මේ මාර ගේමක් දෙන්න ඕනේ අනිවාර්යෙන් මාර ගේමක් දෙන්න ඕනේ මොකද මේක demand and supply එහෙම නැත්නම් ඉල්ලුම හා සැපයුම අතර තියෙන ප්‍රශ්නයක් මේ වෙන්නේ ඔයගලන් වෙනුවෙන් ඔයගලන්ට සේවා ලබා දෙන්න 14ක් තමයි යුනිවර්සිටිස් තියෙන්නේ විශ්වවිද්‍යාල 14ක් තියෙන්නේ ඒ විශ්වවිද්‍යාලවල තියෙන ආසන ප්‍රමාණය මාර සීමිතයි ඒ සීමිත ආසන ප්‍රමාණ වලට ළමයින් ගොඩාක් apply කරනවා ගොඩාක් ළමයින් apply කරනවා ඒ හින්දා තියෙන තරඟකාරීත්වය වැඩි ඒ වුණාම ස්කෝලර්ෂිප් ගන්න සීට් එකක් ගන්නෙම හරි අමාරුයි මංගා තියෙනවා සමහර විශ්වවිද්‍යාල මැලේසියාවල ඒ වගේ දේවල් ඒ වගේ දේවල් තියෙනවා ඒ විශ්වවිද්‍යාලයන් ඒ වගේ දේවල් තියෙනවා මේ අවුරුදු එකහමාරකට කලින්වත් apply කරන්න ඕනේ යුනිවර්සිටි එකට යන්න. මොකද ඒ තියෙන තරඟකාරීත්වයේ හින්දා. right? හරි. ඉදිරියේදී restriction issues ගැන පොඩ්ඩක් ඔයා බලන්න ඕනේ. When you are doing university payments in dollars there are telegraphic transfer delays. මේ ගැන පොඩ්ඩක් අහුම්කම් දෙන්න. ඉස්සරහට කියන්නේ ඔයා එක්ක මේ අවුරුද්ද යුනිවර්සිටි එකක් තෝරගනි එහෙම නැත්නම් ඊළඟ අවුරුද්ද තෝරගනි මේක ඔයගලන්ගේ අම්මලාට කියලා තියන්නේ මේ වගේ දේවල් තියෙනවා ඉතින් දැන් බැංකුත් එක්ක හොඳ සුහදව ඉන්න බැංක් එකට ගිහිල්ලා බොරුවට හරි සේවිං accounts කිහිපයක් ඕපන් කරන්න ඩෙබිට් කාඩ් කිහිපයක් ගන්න ඕකට පොඩි සල්ලි දාලා තියන්න උදාහරණයකට කිව්වොත් ඔයගලන්ගේ එක බැංකු ගිණුමක ලක්ෂ 5ක් තියනවලු මම නම් ලෝයල් ඇවිල්ලා මේ බැංක් ඔෆ් සිලෝන් එකට විතරයි right මම ලංකා බැංකුවට විතරයි ලෝයල් මම ඒකට ලක්ෂ 5ක් දානවා මට වෙන එක බැංක් එකක්වත් ඕනේ නැහැ කියන ඇටිටියුඩ් එකේ ඉන්න එපා. එහෙම ඉන්න එපා. ඔය බැංක් ඔෆ් සිලෝන් එකේ ගොඩාක් කල් account එක තියෙන හින්දා ලක්ෂ 5න් ලක්ෂ 2ක් එතන තියන්න ඉතුරු ලක්ෂ 3 withdraw කරන්න. ඉතුරු ලක්ෂ 3 withdraw කරලා 50000 30000 20000 40000 70000 කියලා එක එක කෑලි වලට කඩලා එක එක බැංකු වල ගිණුම් ඇරලා තියන්න. ඒ එක එක බැංකු ගිණුම් වලින් ඩෙබිට් කාඩු තරම් තියාගන්න. සේවාවන් නිතර ලබා ගන්න. එතකොට පොඩ්ඩ මේ බැංකුත් එක්ක ඔයගලන්ට තියෙන සුහදත්වයෙන් ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ෆීස් ට්‍රාන්ස්ෆර් කරන්න. එහෙම නැත්නම් මේ එක බැංකුවක් එක්ක ඔය වැඩේ කරන්නම බෑ. Unexpected dollar crisis and dollar rates may increase. දැන්ට ලංකාවේ තියෙන තත්ත්වයේ අනුව ඔයගලන්ගේ education සම්බන්ධයෙන් ඩොලර් රේට් එක අපි හිතමු 203යි 205යි අතර රේට් එකක යන්නේ. ඔයගලන්ට බ්ලැක් මාකට් රේට් එකක් බලන්න පුළුවන් නම් ගිහිල්ලා චෙක් කරන්න 240කට විතර බ්ලැක් මාකට් රේට් එක යනවා. 240. මේ අවුරුද්දෙන් නැතුව මම නම් A level පළවෙනි ෂයි එක කරලා දෙවෙනි ෂයි එක කරලා තුන්වෙනි ෂයි එක කරනවා 2025. 2025 මේ ඩොලර් රේට් එක ඇවිල්ලා ඩොලර් රුපියල් 350ක්වත් තියෙයි. එහෙම නැත්නම් 400ක්වත් තියෙයි. එහෙමනම් අපි මේ කියන ගණන් ගොඩාක් වෙනස් වෙනවා. මම මේක සාමාන්‍යයෙන් කියන්නේ පරක්කු කරන්න එපා. පරක්කු කරන්න එපා. ඔයගලන්ට තියෙන cost එක ගොඩාක් වැඩි වෙනවා. ඒ එක දෙයක්. right? cost එක ගොඩාක් වැඩි වෙනවා. right? Some countries are closed for students until 2023. China, Australia, Russia කියන සමහර රටවල් වල නැත්නම් ඒ රටවල් වල තියෙන සමහර ප්‍රදේශයන් වලට මෙඩිසින් අනිත් විශ්වවිද්‍යාලවල වලින් ගන්නෙ නෑ ළමයි. දැනට ඒ අය ඒ තීරණය වෙනස් කරයිද නැද්ද කියලා පොඩි සැකයකුත් තිබ්බා. හැබැයි අර අලුතෙන්ම ආපු COVID-19 variant එක, Omicron variant එක හින්දා, right? Omicron එක හින්දා මම පෞද්ගලිකව හිතන්නේ මේ තහනම තව ටිකක් ක්‍රියාත්මක කරයි කියලා. ඉතින් මේ වගේ රටවල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න ඔයගලන්ට අවස්ථාව නැති වෙලා යනවා. Some countries are closed for traveling itself. ඉතින් ඉදිරියේදී අපි දන්නේ නැහැ මේක කොච්චර යයිද කියලා. Some countries have outbound travel issues also. හරි.
sometimes Sri Lanka is a red alerted area. මාර අවාසනාවන්ත දෙයක් ඒක නම්. ඒ මොකද්ද ඒ? මට A level results තියෙනවා. මං ගාව යුනිවර්සිටි එකට ගිහිල්ලා ස්ටඩි කරන්න තියෙන මුදල් අම්මලා මට වෙන් කරලා තියෙනවා. මට අදාළ යුනිවර්සිටින් අයදුම්පතක් ලබා දීලා සීට් එකක් වෙන් කරලා තියෙනවා. මට ඒ සීට් එක වෙන් කරලා ඒ අය මට වීසා එකක් ඇෂුව කරලා තියෙනවා. මේ හැම එකක්ම වෙලා හැබැයි ඔබතුමන්ලාගේ අවාසනාවකට වගේ ලංකාව රෙඩ් ඇලර්ට් ඒරියා එකක් වෙලා තියෙනවා. ඔයාට ට්‍රැවල් කරන්න බෑ. කොහොම ප්‍රශ්නත් ඔන්න ඔය ගැටලුත් තියෙනවා. ඔන්න ඔය විදියට තමයි මෙන්න මේ යුනිවර්සිටීස් වල තියෙන දේවල් යන්නේ. right? හරි. එතකොට there can be further uncertainties, vaccination, countries, political instability. සමහර ළමයින් විහිළුවට කියනවා අපි දන්නේ නැහැ මේ රට තව අවුරුදු 2-3කින් තියෙයිද කියලා. ඒක හින්දා අපි කොහොමටත් මෙඩිසින් වගේ කරියර් එකකට ගිහිල්ලා තව රටකට යන එක තමයි කරන්න තියෙන හොඳම දේ කියලා සමහර කට්ටිය හිතනවා. ඒක ඔයගොල්ලන්ගේ පෞද්ගලික මතයක් හැටියට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන්. import exports issues තියෙනවා සමහර වෙලාවට එහෙනම් restrictions තියෙන්න පුළුවන් වෙයි. safety concerns උත් සමහර වෙලාවට තියෙනවා රට ගිහිල්ලා ඉගෙන ගන්නකොට PCR ගැනත් පොඩ්ඩක් උනන්දු වෙන්න බලන්න. right? ඔයගොල්ලන් හිතනවා ඇති මේ තරුණ කට්ටියට ඇත්තට patents ගන්න පුළුවන්ද? මේ ඇවිල්ලා ඔයගොල්ලන් වගේ තරුණ කට්ටිය patents apply කරලා තියෙන අවස්ථා කිහිපයක්. මේ අර හැරි පොටර්ගේ වගේ hat එකක් මේක ළමයි නිර්මාණය කරලා තියෙනවා. මේ නිවුස් එක බලන්න. කුණු කාණු හැදූ නදීෂා නාසායයි. මේ සාමාන්‍ය A level නැත්තම් undergraduate students ලා. right? හරි. අවසානයේ මේක සාකච්ඡා කරනවත් එක්ක මම cost එකට යන්න ඉස්සෙල්ලා what should you know when you calculate your money? What's my cost investment? එහෙම නැත්නම් ROI return on investment. What's my cost if I don't go abroad for studies? මම ලංකාවේ ඉන්නවා නම් තියෙන cost එක මොකක්ද කියන එක බලන්න. How much will I spend for other courses? ඔයාට දැන් ලංකාවේ මෙඩිසින් ඉගෙන ගන්න බෑනේ. ලංකාවේ කරන්න වෙන course එකක් එනං. ඒකට යන වියදම මොකක්ද කියන එක පොඩ්ඩක් බලන්න. right? Facts and trends in medical education. Which gender do you think is getting into medical school? ඔයගලන් දන්නවද මේ seminar එකේ මට ඔයගලන්ගේ නම් individually දන්නේ නැති වුණාට. ඒ කියන්නේ ඔයගලන් Zoom හරහා ඔතන එන්නේ සමහර වෙලාවට ඔයගලන්ගේ නම් තියෙනවා සමහර වෙලාවට ඔයගලන්ගේ නම් නැහැ. හැබැයි ඔයගලන් දන්නවද මේ හරහා ඔයගලන්ගේ එන මොකක්ද ඒකට කියන්නේ මේ ප්‍රොෆයිල් එක හරහා අපි individually බලුවොත් වැඩියෙන්ම යුනිවර්සිටීස් වල දැන් ඉගෙන ගන්න මෙඩිසින් ගැහණු ළමයි. වැඩියෙන්ම ඉගෙන ගන්න ගැහණු ළමයි. මේක පෞගේ අවුරුදු 4ක ඉඳන් වෙච්ච විශාල වෙනසක්. ගොඩාක් ගැහණු ළමයින් ඩොක්ටර්ස් වෙන්න නරඹුරුවක්යක් තියෙනවා. Which specializations are promising now? ඒ සඳහා ඒ අදාළ කාලයේදී qualify වෙන ඩොක්ටර්ස්ලා අවුරුදු 6 ඉවර වෙන ඩොක්ටර්ස්ලා ඕගලන් දැන් බලලා වැඩක් නැහැ. දැන් ලෑස්ති වෙන්න බලන්න විතරයි පුළුවන්. Google එකෙන් කියන්නේ මේ දැන් තියෙන famous එක තමයි කියන්නේ pediatrics කියලා කියයි immunology කියලා කියයි virologist කියලා කියයි එහෙම නැත්නම් psychologist කියලා කියයි doctors ලාට වෙන්න. ඒක එක දෙයක්. ඒ පාස් වෙන කට්ටියට දැන් තියෙන කාලේ මොකද දැන් මේ covid එකෙන් පස්සේ ගොඩක් අයට එක එක ලෙඩ රෝග එනවානේ. එතකොට ඔය immunism සම්බන්ධයෙන් තියෙන issues මනස සම්බන්ධයෙන් තියෙන psychiatric studies එහෙම නැත්නම් පොඩි ළමයින් සම්බන්ධයෙන් තියෙන subjects ඒ වගේ දේවල් තමයි famous. ඔයගලන් out වෙද්දී ඒ කාලේ තියෙන ගොඩක්ම famous topic එක පොඩ්ඩක් check කරලා බලන්න. Students are keen to migrate. අපි ඇත්තටම ඕක විවෘතව කතා කරන්න ඕන දෙයක්. ඒක වීලුවක් වගේ වුණාට ඒ කියන්නේ ඔයගලන් ඔය දකින්න TV එකේ දකින්න මේ මිනිස්සු රට ඇරලා යනවා, එයාපෝට් එකේ ඉන්නවා, පාස්පෝර්ට් ගිහිල්ලා ඇප්ලයි කරනවා. හරිද? ඒ පාස්පෝර්ට් ගිහිල්ලා ඇප්ලයි කරද්දී ඔයගලන් ඇවිල්ලා ඒ අවස්ථාවේදී දකින්නවා ඒගොල්ලන් පාස්පෝර්ට් පෝලිං වල ඉන්නවා. ඒ හැම එකක්ම ඇත්ත. ඒ කට්ටියට ඇත්තට ලංකාවට එන්න බලාපොරොත්තුවක් ඒ හැටියට නැහැ. ඔයාත් ඒ හැගේ බලනවා නම් ඔයාත් පොඩ්ඩක් මෙන්න මේ කතාව පොඩ්ඩක් අහගන්න ඕනේ. ඔයා මෙන්න මේම යුනිවර්සිටි එකට යද්දී right ඔයාට අවසාන වශයෙන් මෙන්න මේ හරිය තීරණයකට එන්න පුළුවන් ඔයා පිටරට යනවද ලංකාවට එනවද කියලා. ඔයගලන්ට පුළුවන් මේ වගේ යුනිවර්සිටීස් වල ඉන්නකොට ඔයගලන්ට පුළුවන් ඇමරිකාවට ට්‍රාන්ස්ෆර් වෙන්න, කැනඩාවට ට්‍රාන්ස්ෆර් වෙන්න. හැබැයි පළවෙනි ඩිග්‍රී එක බෙලරුස් වල කරොත් ලේසි.
USA වලට යන්න, කැනඩාවට යන්න, එහෙම නැත්නම් UK වලට යන්න, එහෙම නැත්නම් යුරෝපියන් යුනියන් වලට යන්න. යුරෝපියන් යුනියන් කියන්නේ රටවල් 27ක්. දැන් ඇමරිකාව කියන්නේ තනි එක රටක්. එංගලන්තය කියන්නේ තනි එක රටක්. කැනඩාව කියන්නේ තනි එක රටක්. නිව්සීලන්ත කියන්නේ තනි එක රටක්. ඕස්ට්‍රේලියාව කියන්නේ එක රටක්. යුරෝපියන් යුනියන් කියන්නේ රටවල් 27ක්. ඔය රටවල් 24ටත් වට යන්න පුළුවන්. රයිට්? ඔන්න ඔය විදිහට ගිහිල්ලා වට කරගන්න පුළුවන්. මේ රටේ සාමාන්‍යයෙන් සැලරි ස්කේල් එක 10 lakhs ඉඳන් ඔයගලන්ට කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ලංකාවට ඇවිල්ලා SLMC ලත් එක්ක රෙජිස්ටර් වෙලා ERPM එක්සෑම්ස් කරලා ඒ සඳහා ක්ලාසස් ගිහිල්ලා ඉන්ටර්න්ෂිප් එකකට යනවා නම් සාමාන්‍යයෙන් ඉන්ටර්න්ෂිප් ඉවර වෙලා ඔයාගේ තියෙන සැලරි එක 1 lakh to 1.5 lakhs ඔච්චරයි වෙන්නේ. මේ උඩ කෑල්ල ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ නැති ළමයින්ට හොඳයි. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පවුලේ කට්ටියට නම් කිසි අදහසක් තියනවාද අපිට නම් ලොකු ප්ලෑන් එකක් නැහැ ලංකාවේ ඉන්න. අපේ ඉඩ කඩම් ඔක්කොම විකුණලා අපේ පවුලේ ඔක්කොම සමාජිකයෝ ට්‍රැවල් කරනවා. මේ අපිට ඇත්තටම ප්ලෑන් එකක් නැහැ. එහෙම හිතන ළමයින්ට ඔය පළවෙනි කෑල්ල හොඳයි. මාසයක සැලරි එක ලක්ෂ 10. 1 month your salary is 10 lakhs. ජනවාරි ඔයගේ පඩිය ලක්ෂ 10යි, පෙබරවාරි වල ලක්ෂ 10යි, දැන් ලක්ෂ 20ක් වා හම්බ කරලා තියෙනවා. ඔය විදිහට ලංකාවේ හම්බ කරන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් තියෙන ඇඩ්වාන්ටේජ් එක වාසිය තමයි ඔයා ලංකාවේ ඉන්නේ මේ ක්ලයිමට් එකේ මේ සුපුරුදු රටේ උගලන්ට පුරුදු දේවල් තමයි තියෙන්නේ. එතකොට උගලන්ට අර නෝමල් මේකක් තමයි තියෙන්නේ. ඒක හරියට මිනිස්සු මිඩල් ඊස්ට් වලට ගිහිල්ලා earn කරලා එනවා වගේ. දැන් ඇයි ලංකාවේ ඉඳලා මිඩල් ඊස්ට් වලට යන්නේ? එතන තියෙන සැලරි ස්කේල්ස් එක වැඩි හින්දා. අන්න ඔය වගේ තමයි අපි ඔක බලන්නේ. අපි ඔය කතා කරන යුනිවර්සිටිස් වල කොස්ට් එක කොහොමද කියලා කිව්වනම් මේ වගේ එක අවුරුද්දකට සාමාන්‍යයෙන් 16 lakhs යනවා. 16 lakhs. මම මේක දානවා 16 lakhs. ලක්ෂ 16 all inclusive. ඔයා මේ ලක්ෂ 16කට රෙඩි වෙන්න. ඒක අඩු කරන ක්‍රම තියෙනවා. ඒක අපි හම්බ වෙලා කතා කරමු. ඔයගලන්ට මේ සම්මන්ත්‍රණයට එන්න දායක වෙච්ච කවුරු හරි අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නවා නම් ඒ අය හරහා ඔයගලන් සම්බන්ධ වෙලා අපි ඒක දීර්ඝව පස්සේ කතා කරමු. දැනට ලක්ෂ 16ක් යනවා. මේ ලක්ෂ 16 6න් වැඩි කරන්න. ඔච්චරයි. අපිට ඇවිල්ලා මේ ලක්ෂ 16 අවුරුද්දකට තිබ්බොත් ඇති. ඒ අවුරුද්දකට තියෙන ගාණ ඔයා ගෙවන්නේ මාස 6කට කඩලා මෙන්න මේ විදිහට. එතකොට පළවෙනි මාස 6 මොකද්ද තියෙන්නේ? පළවෙනි මාස 6 සාමාන්‍යයෙන් ලක්ෂ 9ක් 9 lakhs විතර යනවා. ඉතුරුව ඒ කියන්නේ ලක්ෂ 7ක් විතර යනවා 7 lakhs දෙවෙනි සෙමෙස්ටර් එකේ. මෙහෙමයි ඔය 16 වගේ හැදෙන්නේ මෙහෙම. මම ඒක ඇයි කිව්වේ මේ සමහර කට්ටිය යනවා ලක්ෂ 16ක් කියන්නේ පළවෙනි සෙමෙස්ටර් 8 දෙවෙනි සෙමෙස්ටර් 8ද නැහැ. පළවෙනි සෙමෙස්ටර් එකට පොඩ්ඩක් වැඩියෙන් යයි. එතකොට මේ කාලේ කොච්චර කාලෙද? මාස 6ක්. මාස 6කට ලක්ෂ 9ක් වියදම් කරලා. ඔයා හිතන්න බලන්න අම්මලාට කියන්න මේ වැඩේට අවුරුද්දකට 16ක් යනවා. අම්මලායි ඒ කියන්නේ ජනවාරි මාසය පටන් ගනිද්දී අපි ඔන්න ඔහොම ලක්ෂ 16ක් ගෙවන්න ඕනේ. ආපොයි නෑ. ගෙවන්න තියෙන්නේ පළවෙනි සෙමෙස්ටර් එකට විතරයි. පළවෙනි සෙමෙස්ටර් එක මාස 6යි. ජනවාරි ජොයින් වෙන ළමයා ජූනි වෙනකම් මුකුත් ගෙවන්න ඕනේ නැහැ. ඒ ජූනි වලින් පස්සේ ලක්ෂ තව 7ක් ගෙවනවා. මේ විදියට ඔයගොල්ලන්ට මැනේජ් කරන්න පුළුවන් නම් හොඳයි. මීට වඩා අඩු වෙනවා නම් මේ වැඩේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 12 අතරත් කරන්න පුළුවන්. බෙලරුස් වල තියෙන වෙන යුනිවර්සිටිස් එක්ක අපිට කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. බෙලරුස් එකක් තියෙන වෙන යුනිවර්සිටිස් වලින් කරන්න පුළුවන්. මට ආම වශයෙන් ලක්ෂ 12ක් අතර බැලන්ස් කරන්න පුළුවන්. දැන් කවුරු හරි කෝල් එකක් දීලා අහනවා අනේ සර් මට ලක්ෂ 12ක් වැඩි මේ ලක්ෂ 5-6කටවත් නැද්ද? අනේ එහෙමනම් නැහැ. එහෙමනම් නැහැ මම දන්නේ නැහැ. එහෙම එකක් නම් අත්‍තරම අමාරුයි කරන්න. රයිට්? අවම ඇවිල්ලා ලක්ෂ 12වත් වෙන්න ඕනේ. ලක්ෂ 16 කියන්නේ ඔතන තියෙන ස්ටෑන්ඩඩ්ම බ්‍රෑන්ඩඩ්ම යුනිවර්සිටි. ලංකාවේ වැඩිම ළමයි සංඛ්‍යාවක් ඉගෙන ගන්න යුනිවර්සිටි එකේ ලක්ෂ 16ක්වත් අවුරුද්දකට 16යි. මේ 16 ඇතුලේ මොකද්ද තියෙන්නේ? ඕගොල්ලන්ගේ යුනිවර්සිටි ෆී තියෙනවා.
කෑම බීම තියෙනවා, ඉඳුම් හිටුම් තියෙනවා හොස්ටල් එකක, right? රක්ෂණ ආවරණයක් තියෙනවා, මොබයිල් ගාස්තු, traveling, pocket money ගිහිල්ලා මොනාරි කඩසාප්පුවට ගිහිල්ලා බඩු ගන්න හැම එකක්ම තියෙනවා. right? so මේ හැම සර්විස් එකක්ම අපි ඔයාට උතන ලබා දෙනවා. right? මම දැන් විනාඩි 5කින් මේක ඉවර කරන එකේ මේ පිළිබඳව මම වෙන විස්තර කොහොමද ගන්නෙ කියන එක මම කොහොමද බලන්නේ. එතකොට මම ඔයගලන්ගෙන් අහනවා සාමාන්‍යයෙන් අපේ මෙන්න මේ IMC campus channel එක follow කරන්න මේකේ videos වල මම ඔය ගැන දීර්ඝව කතා කරලා තියෙනවා. මේ සම්මන්ත්‍රණ දෙක මම කතා කරේ කැනඩා සම්බන්ධයෙන්. ඒ වගේම අනිත් සම්මන්ත්‍රණ තියෙනවා. ඔයාට දැනගන්න ඕන නම් යුනිවර්සිටි එකේ කොහොමද ළමයින් ඉගෙන ගන්න කියලා මෙන්න මේ වීඩියෝ එක බලන්න. ඔයාට දැනගන්න ඕනේ නම් මේ බයෝමෙඩිකල් සයන්ටිස්ට් වෙන්නද ડોක්ටර් කෙනෙක් වෙන්නද එහෙනම් මේක බලන්න. ඔයාට දැනගන්න ඕනේ නම් මේ කොවිඩ් කාලේ මම මෙඩිසින් ඉගෙන ගන්න එක හොඳද කියලා මෙන්න මේ ටික බලන්න. මේ දෙක. එහෙම යනාදී වශයෙන් තියෙනවා. කැනඩාවල තියෙන සැලරි ස්කේල් එක දැනගන්න ඕනේ නම් මෙන්න මේක බලන්න. මේක. right? ඕම පල්ලෙහාට ගිහලා ඕම අනිත් අපේ වර්ක්ෂොප්ස් එහෙම තියෙනවා. ඉතින් මේක ෆලෝ කරන්න ඔයගලන්ට යම්කිසි අදහසක් ඒ යුනිවර්සිටි සම්බන්ධයෙන්. right? සැලරි ස්කේල් සම්බන්ධයෙන් ඔයගලන් බලනවා නම් මේ සැලරි ස්කේල් එක ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔයගලන් ඇමරිකාවේ තියෙන සැලරි ස්කේල් එක ගත්තොත් සාමාන්‍යයෙන් average salary of a doctor is 20 lakhs a month. මම මෙහි උඩ දාලා තියෙනවා 20 lakhs a month. Average in UK 17 lakhs a month. Okay? Europe 15 lakhs a month. Canada තමයි highest. Canada වල Canadian dollars 4,03,000යි. මේක කැනඩා වල තියෙන සාමාන්‍ය ගාණ නෙමෙයි, මේක අසාමාන්‍යයෙන් වැඩි වෙච්ච ගාණක්. මේක ගණන් හදලා බැලුවොත් 52.57ක් අතර එනවා. 52.57ක් අතර එනවා. ඒගොල්ලන් එච්චර දෙන්නේ නැහැ. හැබැයි එක පළාතක් තියෙනවා, එක කාලයක් කොච්චර දුන්නා. සාමාන්‍යයෙන් කැනඩාවේ ඉන්න ડોක්ටර් කෙනෙක් හම්බ කරනවා ඇමරිකාවට වඩා ටිකක් වැඩි. ඒ කියන්නේ ඇමරිකාවේ 20යි නම් මෙතන 24ක් 25ක් ඔය වගේ ගාණක් හම්බ කරනවා. ඔය 50 ගාණ ගියේ නිකන් එක්තරා අවස්ථාවක වගේ ඉතින් ඔය අපිත් එක්ක සම්බන්ධ කරොත් අපි ප්‍රොමෝෂන් එකක් හැටියට ඔයගලන්ට වෙද නලාවක් පිරිනමනවා. ඒ වගේම ඔයගලන්ව එයාපෝට් එකේ එක්කන් යන්න අපේ ටීම් එකක් උතන ලෑස්ති වෙනවා. මේ ඒ අයත් එක්ක ගිය යාළුවෝ සෙට් එකක්. ඉතින් ඔයගලන් මේකට සහභාගී වෙනවා නම් ඔයගලන් අනිත් අයට කරන උදව්වක් තමයි ඔයාගේ වෛද්‍ය සීනියත් සැබෑ කරන එකත් එක්ක ඔයාගේ යාළුවෙක් ඔයත් එක්ක සම්බන්ධ කරනවා නම් ඒ අයවත් සම්බන්ධ කරන්න. මොකද මේ හැම අවස්ථාවකම ඔයගලන් සම්බන්ධ වෙන්න ඕනේ ඔය ස්ටඩි පාර්ට්නර් කියන ක්‍රමයට. ඉතින් ඔයා යුනිවර්සිටි එකට ගියාම ඔයාට සෙට් වෙන්න ඕනේ එක්කෙනෙක්. ඔයා අලුතෙන් එක්කෙනෙක්ව සෙට් කරගන්නවද එහෙම නැත්නම් ඔයාගේ ටියුෂන් පන්තියේ, ඔයාගේ දහම් පාසලේ, ඔයා ක්‍රිකට් ගහන ක්ලබ් එකේ, ඔයාගේ ස්ක්‍රැබල් ක්ලබ් එකේ, ඔයාගේ පන්ති කාමරේ ඔයාගේ වෙන මොනාරි ටියුෂන් එකක් කරනවා නම් ඒ වගේ තැනකින් දන්න යාළුවෙක් එක්ක ඔයාගේ රූම් එක ෂෙයා කරලා, ඔයාගේ පොත්පත් ෂෙයා කරලා, ඔයාගේ ක්ලාස් එකේ ඔයත් එක්ක ඉගෙන ගන්න විදියට කරගන්නවා නම් ඕගලන් දෙන්නවම අපිට ගෲප් එකකට දාන්න පුළුවන්. ඉතින් එහෙම යාළු වෙච්ච මේ කට්ටිය ඉන්නවා. ගැහැණු ළමයින් වේවා, පිරිමි ළමයින් වේවා. සමහර වෙලාවට ඔයගලන්ට ඥාති සොහයුරියන් උතින්දී කසින්ස්ලා. ඔයගලන් දන්නවනේ ඔයගලන් පවුලේ කසින්ස්ලා එහෙම හම්බුනොත් සෙට් වුනොත් දඟලන විදිය කරන විදිය ඔක්කොම හැබැයි ඔයගලන් වෙන ඉස්කෝලවල එක්කෙනෙක් ලයිසියම් මේබි එක්කෙනෙක් රොයල් එහෙම නැත්නම් එක්කෙනෙක් මුස්ලිම් ලේඩීස් එහෙම නැත්නම් එක්කෙනෙක් කොහෙද හින්දු කොලෙජ් හැබැයි ඔයගලන් ඔක්කොම කසින්ස් නම් ඒ කසින්ස්ලා ඔයගලන්ට එකතු වෙන තැනක් තමයි මෙතනත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙමත් කට්ටිය කරනවා. අපි එයාපෝට් එකට ඇවිල්ලා ඔයගලන්ව පික් කරලා හැම සේවාවක්ම ලබා දෙනවා. මෙන්න මේ විදියට මේ වගේ වෙහිකල්ස් අපි arrange කරලා ඔයගලන්ව ගෙනියලා ඔයගලන්ට කෑම අරන් දීලා ඔයගලන්ව හොස්ටල් වල තියලා හැම දෙයක්ම බලලා මෙන්න මේ විදියට තමයි අපි කරන්නේ. right? හරි. තව විනාඩි දෙකෙන් මම ඉවර කරනවා. ඔයගලන්ගේ අහන්න ඕන ප්‍රශ්න ටික අහන්න. And I will answer all your questions. right? ඔයගලන්ට මේ වගේ ඇඳුමක් ඔයගලන් බලන්න වෙයි. එහෙ බෙලරුස් වලට ගියාම මේකට කියන්නේ මේ ස්ක්‍රබ් යුනිෆෝම් එක කියලා. එතනින් එහාට වැක්සිනේෂන්ස් හැම එකක්ම අපි ඔයාට කරලා දෙනවා. right? හොඳයි. එතකොට ඉවර වෙන්න කලින් අවසාන වශයෙන් මට වැඩි විස්තර ඕනේ නම් මේ යුනිවර්සිටි ගැන
අරක හැරෙන්න මෙන්න මේ වෙබ් ලින්ක් එකට ගිහිල්ලා මේ Vitebs යට තියෙන ඒ දේවලුත් බලන්න පුළුවන්. මේ දවස්වල February March වලට intake එකක් තියෙනවා. ඒ February March වලට intake එකක් තියෙන එකේ ගොමෙල් කියන යුනිවර්සිටි එකේ පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා. පොඩි ප්‍රොමෝෂන් එකක් යනවා. මෙන්න මේ ප්‍රොමෝෂන් එකට සහභාගී වෙන්න ඕන කට්ටිය ඉන්නවා නම් ඔයත් එක්ක අදාළ අයත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න. මේක විශේෂයෙන්ම දැන් ජනවාරි වලනේ ඔයා මාත් එක්ක සහභාගී වෙන්නේ. පෙබරවාරි මාර්තු කාලයේ ඉදිරියේ මාස දෙකක් ඇතුළත මට හදිස්සිය යන්න ඕනේ. මට ටක් ගාලා යන්න ඕනේ. මට රිසල්ට්ස් තියෙනවා. මට ටක් ගාලා යන්න ඕනේ. මට වැඩි වෙලාවක් නාස්ති කරන්න හොඳ නෑ කියලා හිතන ළමයි ඉන්නවා නම් ඊටාම සහනදායී කොස්ට් එකකට ඔයගලන්ට මෙන්න මෙතන යන්න පුළුවන්. right? එතකොට මේ පිළිබඳව තියෙන හැම විස්තරයක්ම බලන්න. මේකෙන් මම හිතන්නේ අපේ පැයක කාලේ ඉවර වෙනවා. මම අද අපි පටන් ගන්න වැඩ කරන දවස හැටියට 2022 අපි පටන් ගන්නේ ඊටාම සුබදායී ලෙස මම හැම දරුවෙක්ටම මෙතන සුබ පතනවා. ඕගලන්ගේ වෛද්‍ය සීනිය ඕගලන් සැබෑ කරන්න. ඕගලන් කරේ නැත්තම් මේක වෙන කවුරුත් ඕගලන්ට කරලා දෙන්නේ නැහැ. right? ඕගලන් මෙඩිසින් කරනවා නම් හරියට බලලා කරන්න, හොඳට හිතලා කරන්න. මේ වගේ අවස්ථාවක් ඕගලන් ටිකක් වයසට ගියාම පස්සේ ඕගලන්ට සමහර වෙලාවට හිතේ අයියෝ අපිට මේක වගේ එකක් කරන්න තිබ්බ නේද? මටත් සමහර වෙලාවට ඔහොම හිතලා තියෙනවා. right? හොඳට කල්පනා කරලා බලන්න. මට සාමාන්‍යයෙන් යුනිවර්සිටි එකකට යන්න ඕනේද කියලා හිතද්දී සමහර වෙලාවට ඒ කියන්නේ මෙඩිසින් ඉගෙන ගන්න හිතද්දී ඒක ගොඩක් පරක් වුණා. ඔයගලන්ට මේ මොටිවේෂන් එක වෙන කවුරුත් දෙන්නේ නැහැ. ඔයගලන්ම ඔයගලන්ගේ ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ. ඔයගලන් හිතනවාද ලංකාවේ ලොන්ග් ටර්ම් ප්ලෑන් එකක් අරගෙන ඔයගලන්ට ඉන්න පුළුවන්ද කියලා? ඔයගලන් හිතා ගන්න ඔයගලන් ડોක්ටර් කෙනෙක් නම් ඔයාට ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ ඉන්න පුළුවන්, වෙන රටක ඉන්න පුළුවන් නම් වෙන රටක ඉන්න පුළුවන්, පුරවැසි භාවයක් ගන්නවා නම් ඒකත් ගන්න පුළුවන්. මොකද ලෝකේ හැමතැනම ડોක්ටර්ස්ලා අවශ්‍යයි. It's a very respectable job. මේ ප්ලෑන් එක ඔයගලන් හදාගෙන ඉන්න. right? කාට හරි ප්‍රශ්න තියෙනවද අහන්න? I'm going to read the questions අහන කට්ටිය මෙන්න මේ ඒරියා එකේ type කරන්න. හරිද? Can you please type here? මම අර type කරපු තැනේ ඒ කියන්නේ ඒ ඒරියා එකේ type කරන්න. Sir, what about Malaysian universities? Malaysian universities අපි ගාව තියෙනවා මෙන්න මේ list එකේ. ඔයාට Malaysian universities උත් බලන්න පුළුවන්. Malaysian universities වල තියෙන cost එක මේ ඔක්කොම තියෙන private universities බෙලරුස්ට වඩා 3 ගුණයක් වැඩි. බෙලරුස් වල ලක්ෂ 16ක් නම් මැලේසියා කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ලක්ෂ 50ක් විතර යනවා. I repeat මම නැවත වාරයක් කියනවා. බෙලරුස් වල තියෙන cost එක ලක්ෂ 16ක් නම් මැලේසියා වල ලක්ෂ 50ක්වත් වෙනවා අවුරුද්දකට. ඇයි මැලේසියාවල වැඩි? ඒවා පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා ඒවා වැඩි. බෙලරුස් ඇයි අඩු? ඕවා ස්ටේට් යුනිවර්සිටිස් හින්දා අඩුයි. මේවා රජයේ විශ්වවිද්‍යාල හින්දා අඩුයි. right? Any other questions? Please ask. Don't they give scholarships? Malaysia විශ්වවිද්‍යාලය ඇවිල්ලා හැම කෙනෙක්ම scholarship එකක් දෙන්නේ නැහැ. scholarship දෙන කට්ටියත් අර ලක්ෂ 50න් ලක්ෂ 5ක් අඩු කරලා 45ක් විතර ගෙවන්න කියයි. ඔය විදිහට තමයි එයාගේ scholarship method එක වැඩ කරන්නේ. ඔය 100% scholarship method එක නැහැ. So how about Russian universities? Russian universities are currently doing everything online. So we are promoting Belarus as a physical university. Any other questions? Any other questions? Okay, so I think, sir, can I know about the vaccinations? Yes. If you go to Belarus, ඔයගලන්ට Belarus ගිහිල්ලා ඔයගලන්ට vaccination එක voluntarily ගන්න පුළුවන්. කිසිම රටක vaccination එක අනිවාර්ය කරලා නැහැ. voluntarily. ඔයගලන්ට ඕනේ නම් අදාළ vaccine එක ඔයගලන්ට ගා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒ සඳහා තියෙන help එක අපි දෙනවා. So I have only O level. What can I do about it? Right. After O level, if you want, we can arrange you the Canadian program. Canadian A levels. Very easy. Only 10 months.
ඔයා ලෝකල් A level එක කරනවා නම් අවුරුදු 3ක් විතර යයි. ඔයා ලන්ඩන් A level කරනවා නම් අවුරුදු 2ක්ව 2කමාරක් විතර යනවා. රිසල්ට්ස් එද්දිත් තව පොඩි කාලයක් යනවා. ඔයාට කැනේඩියන් A level එක මාස 10න් කරලා 11 වෙනි මාසෙ යුනිවර්සිටි එකට යන්න පුළුවන්. ඒ සඳහා සම්බන්ධ වෙන්න අපිත් එක්ක ඔයගලගේ අදාළ කවුන්සලර්ත් එක්ක සම්බන්ධ වෙන්න ඒ අය ඔයාට හැම උපදෙසක්ම ඔය සම්බන්ධයෙන් දෙයි. Veterinary medicine requirements. Veterinary medicine ඇවිල්ලා MD MBBS යටතේ එන්නේ නැහැ. It is a different course. You need to find a veterinary medical course and do it. සමහර විශ්වවිද්‍යාලයන් වල ඕවා කරනවා. අපේ මේ විශ්වවිද්‍යාලේ international students ලාට නැහැ. Veterinary කරනවා නම් බලන්න ලංකාවෙත් කරන්න පුළුවන්. Is Canadian A level recognized by the SLMC? Canadian A level is recognized by the UGC, University Grants Commission. Any UGC recognition is recognized by the Medical Council. Any other questions? Okay, I think that's a wrap. So we just went a little about 1 hour. So what should we show them to get recognized after Canadian? Sorry, Amhar, your question is not clear. How about Russian universities? Yes, I replied that. Amhar, can you retype your question? Not clear. Sir, what should we show them to get recognized? The certificate or result sheet? Okay, let me pre-medicine course එක අනිවාර්යද A level නැත්නම් pre-medicine recognized pre-medicine course එකක් කරන්න පුළුවන්. Amhar, let me explain like this. If you want to go to Canada, you need 3 A's to go directly to Canada. If you want to study in Belarus and go to Canada, you should finish 6 years in Belarus plus 1 year internship and then go to Canada. That's the shortest way or the effective way. Okay, right. So thank you very much for everyone who participated. After O levels, if you want to go to Canada, you can do the Canadian foundation and go directly to Canada and study. If you want to spend and do it in Canada. If you don't want to spend and do it in Canada, you can do it in Belarus and then shift to Canada. In Canada, one university will be in Sri Lankan rupees at least about 80 to 90 lakhs a year. One university, 1 year will be 80 to 90 lakhs a year. So guys, thank you very much. We had almost 40 people touching with this seminar. You're mostly welcome, everyone who participated. This session will be on our YouTube channel. If you want to take any notes, any recordings from there, you can take it and share it with your friends. I thank you very much for participating in this seminar. Keep in touch with all your counselors who has reached you. එයාට කතා කරන්න ඔයගලන්ට වැඩි විස්තර ඕනේ. Okay, thank you. Have a pleasant year ahead of 2022.